And now, live at 8. අයබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් at 8 සමගින්. අද බහමුවන මම චන්දන ජයසිංහ. මම තෙලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. අද සිට දෙවයින පුරා පැයක විදුලිය කප්පාදුවක්. හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පාස්කු කොමිසම හමුවට. නව රජයේ ඇමතිවරුන් අදත් වැඩභාර ගනී. හෝමාගමින් සොයාගත් ගිනි අවි සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට. මීගමු බන්ධනාගාරයේ සිටි රැඳවියෙකුට පහර දී ඝාතනය කළ බවට ඥාතීන්ගෙන් චෝදනා. මීදරු බන්ධනාගාර ජයලලා දැක්කේ නැද්ද මගේ දරුවට මෙච්චර කාලෙ මරණකම්. අත්අඩංගුවේ සිටින නාකොටික් නිලධාරීන් අයිස් මද්‍රව්‍ය භාවිත කර සාද පවත්වා ඇති බවට හෙළිවෙයි. අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධ කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ දිවයින පුරා ඊයේ විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් හටගත් තත්ත්වයක් සමගින් මේ අතර දිවයින පුරා විදුලිය බිඳ වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් සෙවීම සඳහා විදුලි බල අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව අද රැස් වුණා. දිවයින පුරා විදුලි සැපයුම ඊයේ පස්වරු 12:35ට එන හිටියා. මේ හේතුවෙන් නිවාස කාර්යාල කර්මාන්තශාලා රෝහල් මෙන්ම මහාමාර්ගවල ගමන්ගත් ජනතාව ඇතුළු සියලු අංශපත් වූයේ දැඩි අසීරුතාවයකටයි. විදුලිය බිඳ වැටීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකම ජල සැපයීමටද බාධා එල්ල වුණා. කෙරවල පිටේ විදුලි බලාගාරයේ ග්‍රිඩ් උපපොළක ඇති වූ දෝෂයක් මෙම විදුලිය බිඳ වැටීමට හේතු වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. ප්‍රධාන විදුලි බල සැපයීමේ සිදු බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ අසමතුලිතතාවයක් හේතුවෙන් දෙවයිනටම විදුලිය ඇන හිට තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රී 8:30 පමණ වන විට බොහෝ ප්‍රදේශවල විදුලිය සැපීම යථා තත්ත්වයට පත් වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල විදුලි සැපීම යථා තත්ත්වයට පත්ව ඇත්තේ රාත්‍රී 10ට පමණයි. කෙසේ වෙතත් විදුලිය බිඳ වැටීමත් සමග අක්‍රිය වූ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යලි පණ ගැන්වීම සඳහා දින 4ක් පමණ ගතවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. පවතන විදුලි අර්බුදය යථාවත් කරගන්නාතුරු දිනකට පැය බැගින් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කීර්ති කරුණාරත්න මහතා පැවසුවේ දිවයින පුරා සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාණ්ඩ 4ක් යටතේ මේ විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි. පවත්න අර්බුදකාරී තත්ත්වය පහව යන තෙක් දින 4ක කාලයක් මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුවන ඇති බවයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයා පැවසුවේ. නොරොච්චෝලේ බලාගාරය ආපහු ක්‍රියාත්මක කරන්න දවස් 4ක් යනවා. මොකද ඒක අපිට නිවල ඉවරලා ආපහු වතුර පුරවලා ආපහු ස්ටාර්ට් කරන්න දවස් 4ක් යනවා සාමාන්‍යයෙන්. ඒකෝට මේ දවස් 4 ඇතුළත මෙගාවට් 810ක් නොරොච්චෝලෙන් එන එක නැති වෙනවා. හැබැයි මේ වෙනකොට අපි අනිත් විදුලි බලාගාර වලින් පුළුවන් උපරිම ප්‍රමාණය දෙනවා. හැබැයි මෙගාවට් 300ක් විතර අපිට මදි වෙනවා. මේ මදි ප්‍රමාණය දවසට පැය ගානේ එක ප්‍රදේශයකට විදුලි කප්පාදුම් කරන්න වෙනවා. මේක නොරොච්චෝලේ පටන් ගන්නකම් කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් දිවා කාලයේදීද විදුලිය කපා දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එසේ අවසර ඉල්ලා සිටියද දිවා කාලයේ විදුලිය කැපීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි. ජනතාව දැඩි අපහසුතාවයට පත් කරමින් දිවයින පුරා පැය 8ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතා 9 දිනකගෙන් යුත් කමිටුවක් ඊයේ පත් කළා. ඒ අනුව අද උදෑසන එම කමිටුව රැස්ුනේ එහි සභාපති මහාචාර්ය රාහුල අතුලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. අදාළ ගැටලුව සම්බන්ධයෙන් මූලික කරුණු පිළිබඳව එහිදී කමිටුවේ අවධානය යොමු තිබෙනවා. කමිටු වාර්තාව සතියක් ඇතුළත අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර විදුලිය බිඳ වැටීමට හේතුව සහ යලි ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දින 3ක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමද ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයට සම්ප්‍රේෂණ බලපත්‍ර ලාභය විදිහට ඒ බලපත්‍රයේ කොන්දේසි ප්‍රකාරව මෙවැනි හදිසි බිඳ වැටීමකදී පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඇඳවී කමිටු සභාවේ විමර්ශන
වාර්තාව දැනවත් තිබෙනවා දින 3ක් ලබා දෙන්න කියලා. ඒ වගේම මීට පෙර 2009 2015 2016 කියන වර්ෂවලත් මෙවැනි මෙහා සමාන බිඳවැටීම් වෙලා තියෙනවා. ඒ බිඳවැටීම් වලදී විශේෂම සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධයෙන් ඒ පවත්වාගත යුතු ආකාරය පිළිබඳව පටිපාටි කමිෂන් සභාව නිර්දේශ කරලා තියෙනවා. කමිෂන් සභාව ඊ සම්බන්ධව අවධානය යොමු කරලා තිබෙනවා. ඉතින් ඉදිරි පියවර මේ විමර්ශන වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව කමිෂන් සභාව විසින් තීරණය කිරීමට නියමිතයි. ඊයේ රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව මොකක්ද? ඒ ගැන දැනගන්න අපි කතා කළේ ලංකා විදුලිය බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිතුමා සමග. අද Walk the Talk විශේෂාංගය ඒ ගැනයි. මුළු රටම කතා වෙන්නේ මේ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් වෙන්නේ කවදද? කුමක්ද මේ වෙලා තින්නේ? මේ පිළිබඳව කතා බහ කරන්න අපි අද දවසේ හිතුවා. අන්න ඒ නිසාවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිතුමන් අනුරුද්ධ තිලකරත්න මහතාත් සමග කතා කරන්නට අපි අද හිතුවා. ඇත්තටම මොකක්ද ඊයේ? ඒ වෙලාවේ කෙරළුපිටිය බලාගාරයට අනුබද්ධිත ග්‍රිඩ් උපපොලේ අත්‍යවශ්‍ය වාර නඩත්තු කටයුත්තක් සිදු වෙමින් පවතින වෙලාවේ ඊට අදාළ වෙන ස්ථානයක මේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා ග්‍රිඩ් උපපොල නැවතුණා. ඊට සමගාමීව මෙගාවට් 300 බලාගාරය නැවතුණා අතර. ඒක පාදක කරගෙන මුළු ලංකාවම විදුලිය ඒ වෙලාවේ විසන්ධි වීමට ලක් වුණා. එක උපපොලක විදුලිය බිඳ වැටීමක් සිද්ධ වෙලා මුළු රටේම විදුලිය විසන්ධි වෙන්නේ කොහොමද? ඒක මේකයි. ඒ උපපොල කියන්නේ ඔවැනි උපපොළවල් කීපයක් තියෙනවා. මේක ඉතා වැදගත් උපපොලක්. ඒ පද්ධතියේ 2000ක් තියෙන වෙලාවේ මෙගාවට් 300ක් එකපාරට අයින් වුණාම ලොකු ගාණක් අපිට. ඒ කියන්නේ කෙටියෙන් ඔබතුමන් කියන්නේ සමස්ත ධාරිතාවය ලබා දෙන තැනින් කොටසක් අඩු වුණාට පස්සේ රටට කරන්ට් එක දෙන්න බෑ කියලා. කොටසක් අඩු වුණාම රටට කරන්ට් එක දීමේ පුළුවන් කරන්ට් එක දෙන්න ඒක තමයි නවතිච්ච විදුලි බලාගාර තියෙනවා නම් පටස් ගාලා ටක් ගාලා ස්ටාර්ට් කරන්න ඕනේ. එහෙම බලාගාරයක් අපිට නැහැ. කොහොමද දැන් මේ මෙච්චර කතා කියද්දී අපිට එක වෙලාවකට හිතෙනවා ජනතාවත් දැන් කතා බහ කරනවා මේක යම් ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියලා. නෑ කිසිසේත්ම නෑ. මෙවැනිව කඩාකප්පල් කරන්නේ. ඔබතුමා කොච්චර හැකුවත් මිනිස්සු තාමත් කියනවා. නෑ. සත්‍ය වශයෙන්ම එහෙම එකක් නෙමෙයි. ඔබතුමා එහෙම නැහැ කියලා කිව්වට ඊ ඇමතිතුමා කියන පැය දෙකකින් කරන්ට් එක දෙනවා කියලා. හැබැයි තාමත් කරන්ට් එක නෑ. නෑ. මම මේක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා ඒ කඩාකප්පල්කාරී ක්‍රියාව කතාව. එහෙම මේ මණ්ඩලයේ එහෙම ඒව කරන්නේ මේක මේවා අපේ සම්පත්. ජනතාවට වගේම රටටත් මේ විදුලිය බිඳ වැටීම ලොකු පාඩුවක්, ලොකු ප්‍රශ්නයක්. අනිවාර්යෙන්ම. අනාගතයේදී මේ වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න වෙයිද? අනාගතයේ වෙන්න පුළුවන් තරම් ඉක්මනින් බලාගාර ඉදි කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. අවශ්‍ය පියවර අපි අරන් තියෙනවා. ඒක අපි රජයේ බලධාරීන්ගෙන් ඉතා ඕනකමින් ඉල්ලනවා. ඒ අවශ්‍ය අපි ගත්ත පියවර වලට සැලකිය යුතු උදව්වක් දීලා බලාගාර ඉදි කරන්න ඉතා ඉක්මනින් බලාගාර ඉදි කරන්න කටයුතු කරයි කියලා. මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගා සිටුවීමට ආරම්භ කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ අද දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හා නිලධාරීන්ගේ හමුවකදී. ප්‍රවාහන අමාත්‍යංශයේ සහ වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කිරීමට බස් රථ සෝදා පිරිසිදු කර මගින්ට අසුන්ගෙන යාමට සැලසීම හෙට සිටම පටන් ගන්නයි ජනාධිපතිතුමා දාළ බලධාරීන්ට මෙහිදී උපදෙස් දී තිබෙනවා. පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය කුඩා තැනින් ආරම්භිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කළා. මෝටර රථයෙන් පැමිණ ඒ නතර කර බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව රජය සහ පෞද්ගලික දෙයන්ශයම අවධානය යොමු කළ යුතු බවයි. දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කරන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික දෙයන්ශයටම පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය කඩිනමින් හඳුන්වා දීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන්ට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව පිළිබඳවද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු තිබෙනවා. මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යවරයා, රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්, මුදල් ලේකම් ඇතුළු ආයතන ප්‍රධානීන් බස් සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. 2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040 2041 2042 2043 2044 2045 2046 2047 2048 2049 2050 2051 2052 2053 2054 2055 2056 2057 2058 2059 2060 2061 2062 2063 2064 2065 2066 2067 2068 2069 2070 2071 2072 2073 2074 2075 2076 2077 2078 2079 2080 2081 2082 2083 2084 2085 2086 2087 2088 2089 2090 2091 2092 2093 2094 2095 2096 2097 2098 2099 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040 20
ඉදිරි වසර 5 තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලමින් අපනයන ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු ඇති බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර එක්සත් ජනපද තානාපතිනිය ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඊයේ පසුරුවේ අග්‍රාමාත්‍යවරයා හමුණා. ඒ අර්ලියගහ මන්දිරයේදී නව රජයේ ප්‍රමුඛතා පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු අතර ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව වැඩි දියුණු කර ගැනීමට එක්සත් ජනපදයේ උනන්දුවක් දක්වන බව තානාපතිනිය ප්‍රකාශ කළා. කරුණු රැසක් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවට ලක් වුණා. මේ අතර ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මැති ඇමතිවරු හා රජයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ අර්ලියගහ මන්දිරයේදී පැවැතුණා. දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් 85%ක්ම විදේශයෙන් ගෙන්වීම සඳහා මේ වන විටත් රජය අති විශාල පිරිවැයක් දරන බව එහිදී පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා දේශීය අවශ්‍යතාවට සරලන අයුරින් හා අපනයන ධාරිතාවෙන් යුතු කර්මාන්තශාලා පෞද්ගලික ආයෝජකයන් මගින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරන බව පැවසුවා. ඉදිරි වසර 5 තුළ එම ඉලක්කයට ගමන් කිරීමට අවධානය යොමු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අතර ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ කිරි නිෂ්පාදනාංශයට සම්බන්ධ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා. එහිදී ඉදිරි වසර 5ක කාලය තුළ දේශීය කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නංවන බවත් පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන මහා පරිමාණ කිරි ගොවිපළ 10ක් මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ස්ථාපිත කිරීමට අවධානය යොමු ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා. නව රජයේ අමාත්‍ය තනතුරුවල දියුරුම් දුන් තවත් කිහිප දෙනෙකුම අද සිය දුරවල රාජකාරිය ආරම්භ කළා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් වැඩබාරගත් අවස්ථාවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් එක්ව සිටියා. නව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද සියදුරේ වැඩ කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්. මේ අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම තවත් හිතවතුන් රැසක්ද එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාත් අද වීහා ධාන්‍ය, කාබනික ආහාර, එළවලු, පළතුරු, මිරිස්, ලූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම අමාත්‍ය තනතුරේ වැඩභාර ගත්තා. මේ අවස්ථාවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පියාණන් වූ චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත් අද වැඩභාර ගත්තා. එම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලීන් පිරිසක් එක්ව සිටියා. සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙලා තියෙන 80%ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරි වසර 10 තුල ලංකාවේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන්ට ධනවතුන්ට අපි ආරාධනා කරනවා පුනර්ජනනීය බලය නිෂ්පාදනය කිරීම සඳහා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අපට උදව් කරන්න කියලා. මේ අතර මොහන් පීද සිල්වා මහතාත් අද පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායන පොහොර හා කෘෂිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය තනතුරේ වැඩභාර ගත්තා. මේ පොල්, කිතුල්, තල් හා රබ වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩභාරගත් ආකාරයයි. කෝටි 2.5කට ආසන්න ජනතාවක් ජීවත් වෙන රටේ ලක්ෂ 70ක් ජනතාව වේලක් කාලා වේල් දෙකක් බඩගින්න ඉන්නවා නම් අපි මේ මොන දේ කරත් වැඩක් නැහැ. දරිද්‍රතාවයේ ඉහළටම ගිහිල්ලා තියෙන වෙලාවක අධිකරු ජනාධිපතිතුමා පුළුල් දැක්මක් එක්කලා ඒක නගා සිටවන්න යන ගමනේදී මම හිතනවා අපිට දැවැන්ත දායකත්වයක් මේ අමාත්‍යාංශය යටතේ ඉදිරි කාලෙදී දෙන්න පුළුවන් වෙයි කියලා. මේ අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රුහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා.
අපි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට වැඩබාර ගැනීමෙන් අන්තරු ඉස්සෙල්ලා පැමිණියේ මෙතෙන්ට. අපිට අපි ගන්න පුළුවන් ඊයේ දලස් සමතුමා වැඩ ඇල්ලුවා. ඔබතුමා මේකට ඇවිල්ලා වැඩ ඇල්ලුවා කියලා ගන්න පුළුවන් නේ. තාම යන්ත්‍රයක් කැඩුන්නේ නැහැ නෝකද? එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම් කර නොමැති බැවින් ලබන 20 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී එම පක්ෂවලට හිමි මන්ත්‍රී ආසන හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. මේ අතර 20 වෙනිදා රැස්වීමට නියමිත නවවන පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද කොළඹදී පැවැත්වුණා. සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අලුත් පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු කොහොමද කරගෙන යන්නේ? ඒ වගේම ඉදිරියේ දින තුරු සම්මත ගිණුම, ව්‍යවස්ථා සංශෝධනය, ඒ වගේම පළාත් සභා මැතිවරණයට කොහොමද අපි ලකලා ඇස් වෙන්නේ? ඒ වගේම මේ සම්බන්ධව අපි කටයුතු කරන්නේ කොහොමද කියලා අද වැඩමුළුවක් අපි පැවැත්වුවා. ඒ වගේම පක්ෂයේ ඉදිරි ගමන කෙසේ සකස් විය යුතුද කියලා මන්ත්‍රීවරුන්ගෙන් අදහස් අපි විමසන්න කටයුතු කරා. මහින්ද යාපෑමතුමා සම්බන්ධව එතුමාට දෙනවා කියලා ආරංචි මාර්ග සඳහන් කරා. ඔව් එතුමා ප්‍රවීණ දේශපාලනඥයෙක්. මම නම් පුද්ගලිකව ඒකට විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ මට නම්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තියෙනක් තියෙනවා මම හිතන්නේ එතුමාට ලැබෙයි කියලා. මම දැක්ක එතුමා කියලා තියෙනවා Facebook එකේ එතුමා නිහඬව බලාගෙන ඉන්නවා කියලා අග්‍ර පළ නෙලා ගන්න. මම හිතන්නේ හුඟක් කල් අවුරුදු 5ක් විතර නිහඬව බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ වරද රාජපක්ෂවරු නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද රාජපක්ෂවරු දේශපාලනයේ පරණත කට්ටියක්. පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් කිහිපයක් දැන්. අමාත්‍ය මණ්ඩලය පත් කරපුවාම තමච්චලයට ලක් කරන තත්වයකනේ විපක්ෂය හිටියේ. දැන් අපි එදා ඒකාබද්ධ විපක්ෂය කතා කරේ ජාතික ප්‍රශ්න. අද විපක්ෂය නිකන් ඒගොල්ලන්ට අර එළියට දෙන්න ඕන වැඩකට නැති දේවල් ගැන කතා කරනවා. පාලනය කරන පක්ෂය Tamanට අවශ්‍ය පරිදි අමාත්‍ය ධූර විෂයපතයන් බෙදීමේ වරදක් නැහැ. හැබැයි මේ අමාත්‍ය මණ්ඩලයේ මා දන්නා තරමින් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙක් හෝ වරියක් නැහැ. අපි කොච්චර සැලසුම් හැදුවා අපිට ඒව වෙනස් කර සමහර විට යන්න වෙයි. මොකද ජාත්‍යන්තරව පවතින තත්ත්වයක් එක්ක. ඒ නිසා අර ක්‍රිකට් ක්‍රීඩාවේ කියනවා වගේ එන බෝල්ට ඒ විදිහට ගහනවා වගේ මේකත් එන විදිහට තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. රටට අහිතකර වැඩපිළිවෙලක් ලැබිච්ච ජනමතයෙන් ක්‍රියාත්මක වීම පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ සිදුවිය යුතු පූර්ණ ප්‍රතිසංවිධානය මොකක්ද කියන කාරණේ මේ මහා මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක රටට පාක්ෂිකයා ලබා දීලා තියෙන. එක්සත් ජාතික පක්ෂය අපි ප්‍රතිසංවිධානය කරනවා. පක්ෂය වෙනසක් වෙන්නට අවශ්‍යයි. නායක ධූරය ගැන මම හිතනවා 60 අනිද්දා වෙනකොට කිසි තීරණයක් ගනී. එයින් පස්සේ සුදුසු නායකයෙක් මතුවේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පක්ෂයක් වෙලා තිබිලා අද හම්බෙච්ච එක මන්ත්‍රී ධූරයට තාම එක බෝනස් එකේ. ඒකත් අර එහෙම්ෙන් එකතු වෙලා ආපු ජාතික ලයිස්තුවේ යෝධ පක්ෂයට එක්කෙනෙක් පත් කරගන්න බැරුව තාම තියෙනවා. මම නම් හිතන්නේ ඔතන සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. මම සපෝට් එක දෙනවා මට පුළුවන් නම් ගිහිල්ලා අත්සන් කරලා යවන්න පුළුවන් නම් ලියුවා මම අත්සන් කරලා යවන්න. ඉතින් මම අදටත් කම්පායන කාරණයක් තියෙනවා. ඒ කම්පායන කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නොසිටීම. පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මම දකින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 14 දෙනෙක් පත් වෙලා තියෙනවා. හිටපු අපේ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයා අද දීලා තියෙන්නේ බතික් ඇමතිකම. ඒකෙන්ම පේනවා කුඩම්මාගේ සැලකිලි වල ප්‍රමාණය. මේ ජාතික ලයිස්තුවට දෙකක් එවන්න කියලා තිබුණේ. මේ දෙක මූලික කරගත්ත 4 දෙනෙක්ගේ නම් අපි යවුවා. ඒ පත්වීම දෙන්න කලින් අපෙන් අහන්න තිබුණා දෙකයි නම් දෙන්න පුළුවන්. දෙන්න කවුද? එක්කෙනයි දෙන්න පුළුවන් නම් එක්කෙනා කවුද කියලා අපෙන් අහන්න තිබුණා. හැබැයි එහෙම අහන්න නැතුව ක්‍රියා කිරීමක් තමයි මෙතන අපි දකින්නේ. අර මහින්ද රාජපක්ෂ මහත්මයාට 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සැලකුවා වගේ සැලකිල්ලක් තමයි සලකලා තියෙන්නේ. ඉතින් ඒකට මම කලබල වෙන්නේ නැහැ. ඒ අභියෝගේ බාර ගන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද විරෝධතා පාගමනක නිරත වුණා. ඔවුන් පැවසුවේ රජය විසින් උපාධිධාරී රැකියා නාම ලේඛනයෙන් Taman ඉවත් කර ඇති බවයි. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද කොටුව දුම්රියපල අසලින් මෙලෙස සිය විරෝධතා පාගමන ආරම්භ කළා. මේක ගැසට් කරන අවස්ථාවේ ඩිප්ලෝමාධාරීන් සියලුම දෙනා ගැසට් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් දැන් විවිධ නීති සම්පාදනය කරමින් මේන් මගහැරීමට උත්සාහ කරනවා. අපි තරයේ ඉල්ලා සිටින්නේ මේ සඳහා අයදුම් කර උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් සියලුම දෙනාට ඔවුන්ගේ රැකියා අයිතිය සුරක්ෂිත කරලා සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ලෙස. දෙන්න රජයට උත්තර මෙච්චර කල් අපි අවුරුදු ගානක් තිස්සේ දුක් විඳන්
චෝදනා කළේ රජය විසින් සිදු කරන රැකියා ලබා දීමේ වැඩපිළිවෙලේදී Tamanට අසාධාරණයක් සිදු ඇති බවයි. මේ ආණ්ඩුව විසින් දීපු වත්වීම් 45585 16 වෙනිදා අවලංගු කරා කිසිම හිරිකිතයක් නැතුව. මේගොල්ලෝ කිව්වේ කොහමද? පක්ෂ නැහැ, පාට ભેද නැහැ, වර්ග ભેද නැහැ, ඔක්කොටම දුන්නා කිව්වා. දැන් අපි ආන ඔක්කොටම දුන්නේ මෙහෙමද? මේ ප්‍රශ්නෙට සැප්තැම්බර් 2කට කලින් පළවෙනි පාර්ලිමේන්තුවේ අපි ගැන කතා කරලා විසඳුමක් ඕන. අනතුරු ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණෙනවා. එහිදී දස දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. අද අපි ශ්‍රීනාත් ගමගේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමත් එක්ක අපි දැන් සාකච්ඡා දුන්නා අපේ මධ්‍යම කමිටුවේ සමාජිකයන්ට. ඒ අනුව එතුමන් සඳහන් කළා දෙසතියක් ඇතුළත මේ සම්බන්ධයෙන් සුපිත යහපත් ප්‍රචාරය දක්වනවා කියන එක. හෝමාගම පිටිපර ප්‍රදේශයේ වෙළඳසැලක තිබී T56 වර්ගයේ ගිනි අවි සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සති අන්ත ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පිටිපර ප්‍රදේශයේදී සොයාගත් ගිනි අවි 12 සහ තවත් ගිනි අවි කිහිපයක් පසුගිය නිරෝධායන ඇඳරි නීතිය පැවති සමයේ දඹුල්ල ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. විශේෂ කාර්යබලකා බුද්ධි කොට්ටාශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉකුත් ජූනි මාස 29 වෙනිදා හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි මෙම වෙළෙන්සැලෙහි පහළ මහලේ සඟවා තිබූ T56 වර්ගයේ මෙම ගිනි අවි 12 සොයාගත්තා. පොට්ට කපිල නැමැත්තෙකු ලබා දුන් තොරතුරු මත එම ගිනි අවි සොයාගත් අතර එහිදී වෙළෙන්සැලේ හිමිකරුද අත්අඩංගුවට ගෙනුණා. පසු ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් අතර වෙළෙන්සැල් හිමිකරුගේ අනියම් බිරිඳට අයත් නිවසක තිබේදී තවත් ගිනි අවි ඇතුළු උපකරණ කිහිපයක්ද සොයාගත්තා. පසුව තවත් T56 වර්ගයේ ගිනි අවි දෙකක් සමග පොලිස් නිලධාරියෙකුද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරක නැමැත්තාගේ උපදෙස් පරිදි එම ගිනි අවි සංගවා තබා ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිද්ධියට සම්බන්ධ බව කියන සත්‍යන්ත ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. පිටිපන ප්‍රදේශයේදී සොයාගත් ගිනි අවි සහ පසුව අවසා දෙකකදී සොයාගත් ගිනි අවි මෙන්ම තවත් ගිනි අවි කිහිපයක් දඹුල්ල ප්‍රදේශයේ සිට වෑන් රථයකින් රැගෙන විත් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේදී ප්‍රභූ මාධ්‍යංශයක නාමපුවරුවක් සහිතව එම ගිනි අවි රැගෙන විත් තිබෙනවා. එලෙස රැගෙන ගිනි අවි කිහිපයක් තවත් පාතාල කණ්ඩායම් දෙකකට ලබා දී ඇති බවටයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. ගිනි අවි රැගෙනීමේ කටයුත්ත සඳහා අදාළ මාධ්‍යවේදියාට කොස්ගොඩ තාරක රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ලබා දී ඇති බවටද අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ටාශ නිලධාරීන් හෝකන්දර ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී පාතාල කල්ලි සමාජිකයෙකු බව කියන ලඩියා නැමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගත් ප්‍රදීප් කුමාරනෝත් සුද්දා නැමැත්තා සතුව තිබී යතුරු පැදි 3ක්ද සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වුණා. පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් කළ තවත් මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 350ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි අදාළ කාන්තාව කෑගල්ල කොටියා කුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි විශේෂ කාර්ය බළකාය පැවසුවේ. කොට්ටාව පොලිසිය පන්නිපිටිය කැන්ද හේනවත්ත ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන 39 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව ඇඳුම් මැසීම සඳහා ඇනුම් ලබා ගන්නා ලෙස පෙනී සිටිමින් විවිධ ස්ථානවලට ගමන් කරමින් මත්ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් දෙමටගොඩ සිරිදම්ම මාවතේ 256 වත්ත ආශ්‍රිතව කළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 100ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයන් දැනට බන්ධනාගාරගතව පසුවන දෙමටගොඩ චමින්ද නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ගෝලීන් බවයි කොළඹ අපරාධ කොට්ටාශය සඳහන් කළේ. පෑලියගොඩ පොලිසියද වත්තල සහ කඩවත ප්‍රදේශවලදී මත් ජාවාරමින් නිරත වූ බව කියන පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් සන්තකයේ තිබී මත් ජාවාරමින් උපයාගත් බව කියන රුපියල් 1,25,000ක මුදලක්, මෝටර රථ 2ක්, යතුරු පැදියක්, ජංගම දුරකථන 7ක්ද සිය භාරයට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. විදේශගතව සිටින තොටලංග වාසු නැමැති පුද්ගලයාගේ මෙහෙයවීම මත අදාළ ජාවාරම් පවත්වාගෙන ගොස් තිබෙනවා. තනමල්විල බස් නැවතුම්පොලේ නතර කර තිබූ බස් රථයක් තුල මියගොස් සිටි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ තිබී ගංජා කිලෝග්‍රෑමයක් සොයාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනීම සඳහා ගමන් මල්ල පරීක්ෂා කළ අවස්ථාවේදී එම ගංජා තොගේ සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ අතර සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා දුම්පේ පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දීමට තැත් කළ පුද්ගලයෙකු
අල්ලස්වෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා මත්ජාවාරම්කරුවෙකු නිදහස් කර ගැනීමටයි එලෙස අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇත්තේ. මද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවටගත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ලෙස අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී මද්‍රව්‍ය තොග ජාවාරම්කරුවන් සමග එක්ව ජාවාරම් කළයයි සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා සම්බන්ධ නඩුව අද කැඳ වුවත් කොවිඩ් වසංගතය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව එහිදී ප්‍රකාශ වුණා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් ටයිල් චමින්ද නැමැත්තා සිදු කරන ලද ප්‍රකාශ මත මෙම සංකීර්ණ පරීක්ෂණය ආරම්භ කළ බවයි. මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවටගෙන රැඳවුම් බහරේ පසුවන විහංග ප්‍රභාත් නැමැති සැකකරු කළ අනාවරණයට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන නාකොටික් නිලධාරීන් ඉකුත් අප්‍රේල් මාස මාතර සිට මත්කුඩු කිලෝ 130ක් රැගෙන විත් ඉන් කිලෝග්‍රෑම් 90ක් ටයිල් චමින්ද නැමැත්තාට ලබා දී ඇති බව අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මෙම මද්‍රව්‍ය තොගේ ප්‍රවාහනය කර දීම සඳහා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 130ක් වැනි විශාල මුදලක් සැකකාර නාකොටික් නිලධාරීන්ට ගෙවා ඇති බවත් ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සැකකරුවන් කුලී පදන මත ලබාගත් වාහන යොදාගෙන ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ප්‍රබල පාතාලකල්ලි ජාවාරම්කරුවෙකු වන උදාර සම්පත් නැමැත්තාගේ මෙහෙයවීම මත පොඩි ලෙසී නැමැත්තෙකුගේ මඟ පෙන්වීම යටතේ මෙම මද්‍රව්‍ය ජාවාරම සිදු වී ඇති අතර සැකකාර නිලධාරීන්ගේ සහාය ඊට ලැබී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. මෙහිදී අනාවරණය වූයේ අත්අඩංගුවේ පසුවන නාකොටික් නිලධාරීන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 329කට ආසන්න මුදලක් අධිකරණ නියෝග මත විශේෂ ගිණුමක තැන්පත් කර ඇති බවයි. මෙම සැකකරුවන් මද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ මද්‍රව්‍ය සාද පවත්වා ඇති බවත් ඇතැම් අය අයිස් නැමැති මද්‍රව්‍ය පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද මෙහිදී සොලිසිටර් ජෙනරාල්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. අනතුරුව පැමිණිල්ල අගෝස්තු මාස 31 වෙනිදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එතෙක් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බහරේ තැබීමට නියෝග කළා. මේ අතර අත්අඩංගුවේ පසුවන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ අනෙක් නිලධාරීන් දෙදෙනා අද පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් ලබන 31 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකුට පහර දී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ පොලිස් අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට සැකකරු දැකබලා ගැනීමට තමන්ට අවස්ථාව නොදුන් බවයි. කෙහෙල්ඇල්ල බඩල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි දුමින්ද මුණසිංහ නැමැති තරුණයා දිවුලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ සොරකම් කිරීමට තැත් කිරීමේ චෝදනාවක් මතයි. නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන සානයකදී ඔහුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබුණා. ඒ බාර දීලා තියෙනකොට අපිට බලන්න තුන්නේ කොරෝනා කියලා. ඊට පස්සේ ඒ කට්ටිය කෙරුවේ ඒගොල්ලෝ රෝහල් ගතරත් කරන්නේ නැතුව බන්ධනාගාරට අධිකරණ බාර දුන්නා. සමුද අපි ගියා බන්ධනාගාරට බලන්න යනකොට දවස් 14ක් යනකම් කොරෝනා කියලා පෙන්වන්න බෑ කිව්වා. පෙන්වන්න බෑ කියලා ඉවරලා. දැන් අද උදේ කියනවා එයාට පිට ගැට මැරලා කියලා. නිරෝගීව සිටි තම පුත්‍රයාට පහර දී ඝාතනය කර ඇති බවයි ඔහුගේ පියා චෝදනා කරන්නේ. තිරිසනෙකුට වගේ ගහලා මරලා ඊර බන්ධනාගාරය ඇතුලේ මේ රැවුල් කපලා කකුල් පුච්චලා මේ ඔක්කොම ගහලා මේ බලන්න අනේ මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියන්නේ. මියගේ තම පුත්‍රයාගේ සිරුරේ ලක්ෂණ වලින් පහර දී ඇති බව දක්නට ලැබෙන බවත් ඥාතීන් පවසනවා. මගේ මල්ලියේ නමුත් බන්ධනාගාර නිලධාරීන් ඥාතීන්ට පවසා තිබෙන්නේ අපස්මාරයේ වැළඳීම නිසා සැකකරු මියගිය බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසුවේ අදාළ සැකකරු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි අයෙකු බැවින් මද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් බන්ධනාගාරය තුළ නොසන්සුන්ව හැසිරී ඇති බවයි. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළා. බියගම සියමලාපේ හන්දිය ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වුණේ බැංකු ගිණුමක තිබූ මුදලක් පිළිබඳව ලැබුණු තොරතුරක් හේතුවෙන් එම ඝාතනය සිදු කර ඇති බවයි. සියමලාපේ හන්දියේ පළතුරු අලවිසලක් පවත්වාගෙන ගිය 36 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 10 වනදා අතුරුදන්ව තිබුණා. පසුව හෙළිවුණේ කිසියම් පිරිසක් විසින් ඔහු ඝාතනය කර වෙළඳසැල පසුපස වල දමා ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කැකිරාව සහ උහුණ ප්‍රදේශවල පදිංචි 19 හැවිරිදි සහ 24 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සන්තකයේ තිබී ඝාතනයට ලක් වූ පුද්ගලයා සතුව තිබූ බැංකු කාඩ් පතක්, බැංකු පාස් පොතක්, දුරකථනයක් සහ රුපියල් 35000ක මුදලක් සොයා ගැනීමට හැකි වුණා. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එක් සැකකරුවෙකු මියගිය පුද්ගලයාගේ බැංකු පාස් පොත දැක එහි රුපියල් ලක්ෂ 36ක මුදලක් ඇති බවට වැරදි අවබෝධයක් ලබාගෙන එම ඝාතනය සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඝාතනයෙන් පසුව ඕනට අනාවරණය වී ඇත්තේ අදාළ ගිණුමෙහි රුපියල් ලක්ෂ 3ක මුදලක් පමණක් ඇති බවටයි. බියගම පොලිසියේ අපරාධංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදු වූ ස්ථානයට රැගෙන ගියා. වෙළන්සැල් හිමිකරුගේ සිරුර ඝාතනයෙන් පසු වෙළන්සැල පිටුපස පිහිටි කෙසෙල්වත්තක වල දමා තිබියදී සොයාගත් අතර එම සිදුවීම් පිළිබඳව සැකකරුවන් මෙලෙස පාපොච්චාරණය කළා. මෙයා උඩ කොහෙන්ද නගින්නේ? හා? අත දිලා නගිනවා. ඊට පස්සේ හා? කාමරේ ඇතුළට ඇවිල්ලා ඔව්. පොත සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් රටවටින් අටට. වටින් අටට. අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් ඉකුත් යහපාලන රජයේ සමයේ තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ ක්‍රියාදාමය මුළුමනින්ම පළිගැනීමක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම තුළින් ආගමන හා විගමන පාලන පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව විත්තිකූඩුවේ සිට සිය විත්ති වාචකයේ ඉදිරිපත් කරමින් ශෂි වීරවංශ මහත්මිය මේ බව පැවසුවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා. වැඩිදුර නඩු විභාගයේ ඔක්තෝබර් මාස 9 වෙනිදා තෙක් කල් තැබුණා. කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරියා අද අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සැකපිට අත්අඩංගුවට ගත්තා. ශ්‍රී FM ගුවන් විදුලි ශ්‍රාවකයන්ට බඩුමලු බෙදා දීමේ වැඩසටහන අද මතුගම පැලවත්ත මීඝාතනයේදී සිදු වූ අතර ප්‍රදේශයේ ජයග්‍රාහකයන්ට රුපියල් 50,000ක වටිනාකමකින් යුත් බඩුමලු 10ක් බෙදා දීම එහිදී සිදු කෙරුණා. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.